දැන් අහන්න පුළුවන්. දැන් මම හිතන්නේ ගොඩට දැනගත යුතු දේවල් නම් කළ යුතු දේවල් ප්‍රායෝගිකව මෙහෙමයි කරගන්නේ කියන එක නම් දන්නවා. තවත් මොනවා හරි තියෙනවා නම් අහන්න. හැබැයි කරගන්න එක නොගන්න එක මගේ වැඩක් නෙමෙයි. මෙතෙක් කල් කරපු දේ වැරදි කියලා දැක්කම ඒ වැරද්ද හරියට ගත්තා නම් නිවැරදි මාර්ගය හොයාගත්තා නම් නිවැරදි මාර්ගය ගියා නම් ඒක තමයි චතුරාර්ය සත්‍ය වෙනම කන්නේ. වැරද්ද තමයි අදුක. වැරද්ද නිවැරදි කර ගැනීමට තේරුම් ගැනීම තමයි දුක්ඛ සමුදය සත්‍ය. වැරද්ද නිවැරදි කර ගැනීම තමයි නිරෝධාර්ය සත්‍ය. ඒ නිවැරදි ප්‍රතිපදාව ගෙන යාම තමයි නිරෝධගාමී මාර්ග ප්‍රතිපදාව. ඒක තමයි පළවෙනිම වැදගත්ම වැඩේ. දැන් උතන ඔය සම්පජාඤ්ඤ පද්‍යයේ කියනවා එදිනෙදා කෙනෙකුට කරන්න පුළුවන් කරන්න අවශ්‍ය සියලුම දේවල් ඔය තියෙනවා. ඔය මේගොල්ලන්ට දැන් අපි ආයත දැනගන්න අවශ්‍ය දැන් අපි ෆැසිලිටිස් කියලා කොහොමද අපි සම්ප්‍රදාය වෙන්නේ කොහොමද? දැන් එතෙන්දී වුණත් අපි එතෙන්දී වුණත් අපේ පැවැත්ම සංවරය ඉන්ද්‍රිය සංවරය වෙන කාටවත් බාධා නොවන ආකාරය වෙන කාටවත් ගැටුමක් ඇති නොවන ආකාරය තමන් සංවර වෙලා අජ්ජත්තාව බහිද්ධාව විතරක් තියෙනවා. ඒ නිසා යම් ආකාරයක දැන් තමන් ඇතිකිලි පාවිච්චි කරනකොට ඊගාවට යන පුද්ගලයාට ඒක ගැටුමක් නැතුව ඒක පාවිච්චි කරන්න පුළුවන් වන ආකාරයට තමන් විසින් කළ යුතු සියලුම දේ කරන්න ඕන. නොකළ යුතු යමක් තියෙනවා නම් ඒක නොකර ඉන්න ඕන. ඒක තමයි සම්පජානකාරී යොතිය. වෙන මොකක්වත් නෙවෙයි. දැන් යනකොට කනකොට එනකොට ඇතිකිලි යනකොට සරංග අඳිනකොට සිවුරු අඳිනකොට ඇඳුම් අඳිනකොට ඇඳුම් හොදනකොට නානකොට බොනකොට කනකොට හැම අවස්ථාවකම මේ සම්පජානකාරී යොතිය වෙන්න ඕන. ඒක තමයි ප්‍රතිපදාව පිළිවෙත. වෙන මොකක්වත් නෙවෙයි. අනුන්ගේ හිතේ ඇලීමක් රාගයක් ඇති වෙන විදියට හොඳක් නැහැ. අනුන්ගේ හිතේ ද්වේෂයක් ඇති වෙන විදියට හොඳක් නැහැ. තමන්ගේ හිතේ අනුන්ගේ හිතේ මානයක් ඇති වෙන විදියට හොඳක් නැහැ. තුනම තියෙනවා. සංකිට්ඨ කියන්නේ වික්කිට කියන එකේ විරුද්ධ වචනේ. වික්කිට කියන්නේ ඒක යම් ආකාරයක ඒ කිත්ත බව කියන්නේ මේ හිර වෙච්ච, තද වෙච්ච, කොටු වෙච්ච කියන එක. එතකොට රාගය, ද්වේෂය, මෝහය නිසා හිර වුණා නම් කොටු වුණා ඒක සංකිට්ඨ. ඒකෙන් වෙන්නේ ඊටාසීම වික්කිට. දැන් සංකීර්ණ, සංකිට්ඨ, සංකත, සංකිලිට්ඨේන ඔක්කොම රාගය, ද්වේෂය, මෝහය නිසා හිර වුණා, කිලුටු වුණා, කොටු වුණා ඒ වගේ අදහස් තියෙනවා. සංකිලිට්ඨේන කියවහම රාගය, ද්වේෂය, මෝහය නිසා හිත කිලුටු වෙනවා. සම්බන්ධතාවයක් ඇතිවීම නිසා හිත අඳුරු වෙනවා, කිලිටු වෙනවා. අඳුරු වෙන්නේ
ප්‍රිය දෙයට ඇලිලා පොට්ටපාද විදියට අඳුර වෙනවා, අප්‍රිය දෙයට ගැලිලා ව්‍යාපාද විදියට අඳුර වෙනවා. ප්‍රිය අතර මෝහයෙන් තුනෙන්ම කිලුට වෙනවා. සංකීර්ණ පදේ කොතනට කෙලෙස් කියලා. ඔතන හරි තිබුණොත් එතන තියෙන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය හොඳින් හෝ නරකින් හෝ පවත්වාගෙන යනවා. රාගය, ද්වේෂය, මෝහය හොඳින් පවත්වාගෙන යෑම තමයි සංසාරය. එහෙම නැත්නම් රාගය, ද්වේෂය, මෝහය කියන එක අත්තර දැම්මත් පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යනවා නම් ඒක තමයි සංසාරය. එහෙම නම් පැවැත්ම කියන්නේ මොකක්ද? රාගය, ද්වේෂය, මෝහය. නැවැත්ම කියන්නේ රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. එහෙනම් නිවන කියන්නේ විතරාගී, විතදේශී, විතම. පැවැත්ම කියන්නේ රාග, ද්වේෂ, මෝහ. ඒකනේ අර අජ්ජත්තාව බහිද්ධාව. හරි මොකෝ හිතන්න බැරි. දැන් තමන් ඇඳුමක් ඇඳ ගන්න ඉන්නකොට අනික් අයගේ හිතේ අනුරාගයක් ආගයක් ඇති වෙනකොට අනික් අයගේ හිතේ නිකන් මේ හරියට නිකන් මේ මෙතෙන්ට සුදුසු ඇඳුමනේ මේ ඇඳගෙන ආවි කියලා හිතන්න පුළුවන්. ඒක මොකක්ද? ඒක අනුන්ගේ හිත. ඒක නිසා තමන් කරන කියන හිතන සියලුම දේවල් තව ලෝකයේ ආයෙත් එක්ක ද්වේෂය අවසනවා, එක්ක රාගය අවසනවා, එක්ක මානය අවසනවා. ඒක ඒක ගෙදරක ලස්සනට ඉඳේ මාගාවලා එන එකෙන් අනිත් මිනිසුන්ගේ හිතේ යම් සාහනයක් තියෙනවනේ. තමන්ගේ හිත නිවෙන්න වගේ අනිත් මිනිසුන්ගේ හිතේ නිවෙන්න පුළුවන්. ඒක හොඳයි. දැන් ගෙදරක මල් වැවීම නෙමෙයි වරද. ඒක නිකන් අර අමුතු නිකන් මානයක් ඇති වෙන විදියට යනවා නේද? දැන් අපි මල් හදනවා ඕම ආරක්ෂා කරලා මිනිහෙකුට මලක් කඩන්නවා බලන්නවා දෙන්න. එහෙමනේ? ඒක වෙයි. මේ ධර්මයේ යන වෙලාවක සංස්කෘතිය යම් දුරකට අපි කෙනෙක් නාටක චේතනා පෙන්වා දෙනකොට ඔබගේ හිතේ ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඔව් එතන අපි යහපත් චේතනාවක් ඇති වෙන ආකාරයට හැබැයි වරද පෙන්වා දී බුදුහාමුදුරුවොත් කළා. බුදුහාමුදුරුවෝ බැන මෝග පුරුෂයා. බුදුහාමුදුරුවෝ කිව්වා මේ මෝග පුරුෂයා තව නොයෙකුත් බොහොම ධර්ම වචන පාවිච්චි කළ බුදුහාමුදුරුවෝ බැන්නා. ඉතින් ඒක පෙන්වා දෙන්නත් ඕන. දැන් සත්‍යක වචකොත් යන්නේ කොච්චර බැන්නලා තියෙනවද? ඉතින් ඒක අත් වශයෙන්ම එහෙම නොකළා නම් මේ මිනිසුන්ව පාලනය කරන්න, දපණය කරන්න, දමනය කරන්න බෑ. ඒ අවස්ථාවට ඒවා කරන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒකත් සම්මතයි බුද්ධ ලක්ෂණද බුදුරජාණන් වහන්සේ දැකලා තමයි ඒක පාලනය කරන්නේ. දැන් සාමාන්‍යයෙන් යම් කෙනෙකුට ධර්ම මාර්ගය යනකොට දකින්න පුළුවන් හුඟක් දේවල්. දැනුම නෙමෙයි එතන දැක්කේ. දැන් දැනුමෙන් කරන දේ සම්මතය. දැනුම කියන්නේ උගත්කම කියන්නේ අපි ඉගෙන ගත්ත. දැනගත්ත. ආගත්ත. අපි මේ සම්මතය අනුව තීරණය කරගත්තා. ඒක දැක්මක් වෙනොත් හරියට. දැක්ම එහෙම වෙනස් වෙන්න හේතුව නැහැ පරමාර්ථය තමයි දකින්නේ. දැන් දැනුම සම්මතය අපි ඉගෙන ගත්තා. දැන් භාවනාවේ කරව ප්‍රාත්මාවේ ලබා ගන්න බැරි. පුළුවන්. භාවනාව මොකටද රහත් භාවය ලබා ගන්න. හැබැයි භාවනාව කියන්නේ අද කියන භාවනාවෙන් නම් බෑ. දැන් උදාහරණ තියෙනවා ත්‍රිපිටකයේ ආලවක යක්ෂයා භාවනා කරන්නේ. ආලවක යක්ෂයා කියන භාවනාවක් කරන්නේ. හැබැයි සෝතාපන්න ඵලයටපත් උනේ නැද්ද? ආලෝක සූත්‍රයේ පැහැදිලිවම අවදානයේ තියෙනවා සෝතාපන්න ඵලයට ආලෝක යක්ෂයා පත් වුණා කියලා. භාවනා කරලා
ඔය කියන සම්මත භාවනාව. මොකද උනේ? අර දෘෂ්ටිය මෙතෙක් හිතාගෙන හිටිය දැක්ම දෘෂ්ටිය ආකල්පය මොකද උනේ? වෙනස් වුණා. ඉතින් ඒ වෙනස් වෙන්නේ කොහොමද? මෙතෙක් හිතාගෙන හිටිය දේ නෙමෙයි මේ දැන්. මෙතෙක් දැකපු විදියට නෙමෙයි දැන් දකින්නේ. මෙතෙක් මනපු විදියට නෙමෙයි දැන් මනින්නේ. මෙතෙක් හිතපු විදියට නෙමෙයි දැන් හිතන්නේ. දැන් සමහර විටක තුතක් යන පුද්ගලයෙක් පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකිනවා මෙන්න හොඳ කාර් එකක් අඩු ගන්නට ගන්න කියලා. දැන් ඒ තුතක් යන පුද්ගලයාගේ දැනුම දැක්ම ආකල්පය මොකද? අප හොඳ ලාභට කාර් එකක් තියෙනවා හොඳ සප්පාතු කාර් එකක් තියෙනවා මේක ගන්න ඕනේ. නමුත් මේ ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයෙකුට මේ වාහනේ ගැන එයා හිතන්නේ මේ වාහනේ ගත්තොත් ලොකු බැම්මකට බරකට බයකට මේක පරිබෝධය මේක මට නිත්‍යදේ සුඛදේ අත්දේ පාත්තන්න නවත්තන්න පුළුවන් ගමන් නැහැ. ඒ නිසා මේකේ මිදී නිදා වීම එතකොට අර දැන් අර ආර්ය පරිශ්‍රණයක් කරන පුද්ගලයා ඒ කාර්යක උපාදානය කරගෙන අල්ලගෙන අයිති කරගන්නවා. කොච්චර ලාභෙට තිබුණා කොච්චර හොඳයි කිව්වා නෑ. ඇයි ඒකේ ආදීනම දකින්න. අර පුතඥන පුද්ගලයාගේ තියෙන ආස්වාදයේ පමණයි. ආදීනව දකින්නේ නෑ. ඒ නිසා නිසරණය කරන්න බෑ. අර කාර්යක කොහොම හරි ණය වෙලා හරි ගන්නම යන්න. ඒක පුතඥයාගේ දැක්ම ආකල්ප වැරදි දැක්ම වැරදි තීරණය. අනිත් එක මේ විදිහට අපි දුර ආත්මවලදී කියන දැන් දානුවේදී ඒ වගේ ඒ කියන්නේ මොකක්ද ඒක? පෙරපින් තිබුණ විතරයි පෙරපින් තිබුණ නැත්නම් මෙහෙම මිනිහෙක් වෙලා ඉපදින්න බෑ. මෙහෙම ධර්මය අහන්න ඉන්න බෑ. මෙහෙම ධර්මයේ ලැබෙන්නේ නැහැ. තේරුණාද? තියෙනවා තිබුණා පෙරපින් තියෙනවා දැන් ඵල දීලා තියෙනවා. ඒක හොඳටම තීරණය කරා. ඒක හොඳටම තේරුම් ගන්න. උපේතකට පුඤ්ඤතා ශක්තිය නැත්නම් මේ පටිඝෝපදේශයේ ඉපදිනා මේ මධ්‍ය මණ්ඩලයේ ඉපදිනා මේ ධර්මය අහන්න තියා හිතන්නවත් එන්න බෑ. සමානයි කියන මේ භවනා කරනකොට එක එක රූප පේනවා. ඔව් ඒ වංචකද. දැන් පේනවා බේරර විහාර පේනවා වලාකුළු වගේ පේනවා ආලෝකයන් පේනවා බුදු බුවල් දකින්නවා බුදු පිළිම දකින්නවා ඕවා මේ අනාර්ය අරූපී ධානවල ලබන මිනිස්සුන්ට මේ අර ආකාසා නඤ්ඤා විඤ්ඤාණඤ්ඤා අර නේව සංඥා නා සංඥා tattweටපත් කරන්න උපකාර වන වංචක ධර්ම. එතෙන්ට ගිහිල්ලා බැඳ තබන එතෙන්දි කොටු කරන වංචක ධර්ම. දැන් භාවනා කිරීමේ පරමාර්ථය මොකද්ද? ඔය රූප දකින්න එකද? ඔය රූප වලට ඇලෙන එක බැඳෙන එක ඔය රූප නිසා සතුටක් ආස්වාදයක් ලබන එක නෑ. අපි මේ භාවනා කරන්නේ එහෙම නැත්නම් මේ මාර්ගය පිළිපදින්නේ අපේ හිතේ උපදින කෙලෙස් වර්තමාන මොහොතේ උපදින කෙලෙස් වර්තමාන මොහොත තුලම අයින් කිරීම නම් ඔය චෛත්‍යයක් වර්තමාන මොහොත දැක්කම මේකත් අනිසිතෝ චිරති නැචකින්ච ලෝකේ උපාදීන කියලා අයින් කරනවා මිසක් ඔකට ඇලෙනවද? ඔක මම මෙහෙම නිමිත්තක් දැක්කම මෙහෙම ආලෝකයක් දැක්කම මෙහෙම එකක් දැක්ක අන්න මම මගපල ලැබලා ධ්‍යාන ලැබලා කියලා හිතනවා. ඒක තමයි අනාද අරූපී වැරදි පාරමාර්ථය. නමුත් ඔය අද තියෙන ලංකාවේ භාවනා මධ්‍යස්ථාන වල ඔක්කොගෙම ආලෝකයක් දැක්කනම් චෛත්‍යයක් දැක්කනම් බුදුරුවක් දැක්කනම් හරි මගපල. ඒක තමයි වංචකද. ඒක තමයි ආකාසා නඤ්ඤා ආකින්ඥා නඤ්ඤා විඤ්ඤාණඤ්ඤා නේව සංඥා නා සංඥා. ඔය හතරෙම තියෙනවා නඤ්ඤා. නඤ්ඤා කියන්නේ අඤ්ඤා කියන එකේ විරුද්ධයි. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මේ නම් අඤ්ඤා වෙන්නේ. මේක මොකද්ද? නඤ්ඤා. ආකාසා නඤ්ඤා.
විඤ්ඤාණඤ්ඤායති. ආකිඤ්ඤා නඤ්ඤා නේව සංඥා නා සංඥා. ඔය නා සංඥා අසංඥ තත්වයටපත් වෙන්නට උපකාර වන දේවල් තමයි ඔය බුදුරුවක්, චෛත්‍යයක්, වලාකුළක්, ආලෝකයක්. ඒවා දැක්කොත් තනි කරම අනාර්ය ධ්‍යාන අරූපී ධ්‍යාන වලට යන මාර්ගය. ඒවට කොටු වෙනවා. ඒවට හිර වෙනවා. ඒවා අල්ලගන්න. කෙලෙස් අයින් කරන්න මුලින් මුදුර ගන්න කීයටවත් ඒ පුද්ගලයාට බැරි වෙන තත්ත්වයට ඒ පුද්ගලයා වත් කරනවා. ධ්‍යානෙට යනවා. ආර්ය ධ්‍යාන නෙමෙයි. මොනවද? අනාර්යද. ආර්ය ධ්‍යාන නම් මුලින්ම වචනයක් තියෙනවා. මොකද්ද වචනේ? කාමේ විවිච්ඡ පාපේ අකුසල ධම්මේ විවිච්ඡ සවිතක්කං සවිතායම් පීති සුඛ එකක්. අර අනාර්ය ධ්‍යානයේ තියෙන්නේ මොකද්ද? විතක්ක විචාර පීති සුඛ ඒක අනාර්ය. ඒක තියෙන්නේ ඔය ධ්‍යානමයි. ඔය හතරම. හැබැයි ඒක තියෙන්නේ එකක්. ආර්ය ධ්‍යානයේ තියෙන්නේ එකක්. මේක හොඳට තේරුම් ගන්න ඕන. කාමේ විවිච්ඡ පාපේ විවිච්ඡ අකුසල ධම්මේ විවිච්ඡ කියන එක නෙක්කම්ම. අභ්‍යාපාද. අලෝකද. අන්න ඒක එතන තියෙන එක වෙන එක. ඒක හරියි. ඒ අනාර්යය. ඒ අනාර්යය ඒවට යන්න පුළුවන්. හැබැයි ඒ අනාර්යය නිවනට උපකාර වෙනවද? නෑ ඒක නිවන නෙමෙයි ඒක අතරමං. ඒක මේ සාමාන්‍ය රටේ ඉන්නටත් වඩා මිනිහෙක් ඇටියට ඔය අනාර්ය අරූපී ධානයකට ගියොත් අතරමං වීම බායි දිගු ගාලේ. බොහොම බලවත්. බුදු පියාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ කණික අනාර්ය ධර්ම බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ එහෙම එකක් තිබුණේ නැහැ නේ දැනගෙන හිටියේ නැහැ. අර උදකරාම පුත්‍රකින් ආලාට කාලාමකින් ඔය අනිකුත් අයගෙන් ඉගෙන ගත්තේ මොකද්ද මේ අනාර්ය ධ්‍යාන. අරූපී අනාර්ය ධ්‍යාන. ඒවා ලැබුණේ. වැඩක් උනේ නැහැ. ඒවා බෑන කරා. අනුගානේ බෝධිසත්තුමාට මේක ආලාර කාලාමතුමාගෙන් මේ 8 වෙනි ධ්‍යානයේටම ඉගෙන ගත්තා දැනගත්තා ලබා ගත්තා. හැබැයි එතෙන්දී අවසානයි කියලා ආරාල කාලම් උද්දකරාම පුත්‍රලා කිව්වා. ඒ වුණාට බෝසත්තුමා දැනගත්තා මේක නෙමෙයි මම හොයන්නේ. මේක නෙමෙයි මට ඕනේ කරලා තිබුණේ. අඩුගානේ ඒක හිතන්න ඒක කල්පනා කරන්න පුළුවන් වුණා නම් ඔය අනාර්ය ධ්‍යාන වලට යන්නේ නැහැ. නමුත් අද මේ ලංකාවේ තියෙන සියලුම භාවනා මධ්‍යස්ථානවල ඔය සියලුම බෝසත් පෙරමුම් පිරණ පුද්ගලයෝ මේ කරන්නේ පංචාව රැවටීම. තමන් රැවටිච්ච බව තමන් දන්නේ. තමන් වංචාවකට අහු වෙලා තියෙන බව දන්නේ නැහැ. ඒ අනුව අනුන්ව රවට්ටන ණය වෙන ඔක්කොම ණය වෙන. අයි තව එක මිනිහෙක් හරි අතරමං කළොත් ඔය අසංඥ දලයකට දාලා ඔය රැවටීමකට දාලා ලක්ෂ වාරයක් ඒ රැවටුව පුද්ගලයාව අතරමං වෙනවා මම්මුලා. අසංඥ දලයට යනවා. ඒක තමයි ආනන්තරික පාප කර්මයක් කියේ ළඟ වෙන්නේ. ඒවෙන් බේර ගන්න තමයි මේ වගේ වැඩකටහන් පවත්වලා කරගෙන ඉන්නේ. දැන් මේ ධර්මය පිරිසිදු ධර්මය පරමාර්ථ ධර්මය නියම බුද්ධ භාෂිතය අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා ඇතුව දේශනා කළ යුත්තේ මේ සඳහා. දැන් මේක දේශනාවකින් මිලා වෙන මොහොකින්වත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වෙන කිසිම දෙයකින් කරන්න බෑ. අනුකම්පා වෙන්නේ මේ වගේ වැඩකටහන් කරලා මේ අත්‍යන සමාජයේ. ඔව් දැන් මෙතන 25 26 මේක හොඳටම අහලා දැනගත්තා. දැන් හැබැයි මේගොල්ලන්ගේ යුතුයකමක් තියෙනවා. තමන් මේකෙන් යම්
ප්‍රතිඵලයක් ඵලයක් ලබන්නත් ඕන. මේ ලැබූ ප්‍රතිඵලය අනුන්ට දෙන්න මේ නිවැරදි මාර්ගය හැකි හැම අවස්ථාවකම තව තවත් අයට දෙන්නත් ඕන. අර වැරදි දේන කිව්වුණා නොකිය. නොකිය. අඤ්ඤ කියන්නේ මේ විඥානයේ බලයේ ශක්තිය දුර්වල කරලා අතහැරියා. එහෙම නැත්නම් මේ දෘෂ්ටිය දැක්ම ආකල්පය වෙනස් කරගත්තා. දැන් අර කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා. දැන් මේ අර අනාර්ය ධානයෙන් මොකද වෙන්නේ? නඤ්ඤා. අඤ්ඤා නෙමෙයි නඤ්ඤා. විඤ්ඤා අඤ්ඤා නඤ්ඤා. ඔය දෙක අතහැරියා කියනවා කියන්නේ. අතහැරියා. සමාගයේ දෘෂ්ටිය තමයි අර නඤ්ඤා කියන එක අසඤ්ඤ. ඒක අසඤ්ඤ. ඒක අතනවා. ඒක විසඤ්ඤයි අසඤ්ඤයි. ඒක අත තනිකරම අතරම. විඤ්ඤා අඤ්ඤා නඤ්ඤා. විඤ්ඤා අඤ්ඤා නඤ්ඤා. විඤ්ඤා පිරිසිදු වුණොත් අඤ්ඤා වෙනවා. විඤ්ඤා තව මේ අසඤ්ඤ වුණොත් නඤ්ඤා. ඒ විඥාන ශක්තිය. ඔව් ඥාන ඔක්කොම ඥාන. හොඳ පැත්තට ගියොත් නරක පැත්තට ගියොත්. ඕක මේ බුද්ධ ඥානයක තියෙනවා. ඕක වෙන හැටි මට හරියටම බුද්ධ ඥාන කියන්න බෑ. බුද්ධ ඥාන පොතේ මම ඒක ලියලා තියෙනවා. ඔව් විග්‍රහ කරලා තියෙනවා. ඒක අරහතුන් වහන්සේගේ ක්‍රියාවක් නෙමෙයි. ඒක මැජික් කාර්යය කියලා. මොකද මැජික් කාර්යය කියන්නේ අභිඥාලාභී. තේරුණාද? ඒකෙන් මිනිස්සුන්ව මැජික් පෙන්නලා මිනිස්සුන්ව මේ ආගමට ධර්මයට එහෙම නැත්නම් මේකට අබාගත්තට හරියන්නේ නැහැ. ඒකත් අතරම කිව්වා. ඒකනේ බුදුහාමුදුරුවෝ මේ මැජික් පෙන්වීම මේ ඉදි ප්‍රාතිහාර්ය තානම් කළා නැවතුනේ. ඒ බුදුහාමුදුරුවෝ දානම් කරන්නේ ඉස්සෙල්ලා මම දේවල් අභිඥාලාභී හිටියයි කියන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලා ඔය කියපු බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන ආගම් වල අභිඥා ලැබෙන ක්‍රමයක් තිබුණා. දැන් අර කෝලිත උපදස්ස දෙන්න ඔය කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඒගොල්ලෝ අභිඥාලාභී මගබල ලබන්නේ වෙදිස්සේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට රටේ හරියට හිටියා. ඒ අය පස්සේ ඒ අභිඥාලාභීන් ඇවිල්ලා ධර්මය අහලා මග අනුගමනය කළා මගබල ලැබුවා. ලැබුවට පස්සේ අර අභිඥාව තියෙනවා. ඒ පුද්ගලයෝ තමයි මේ වගේ මැජික් පෙන්වන්න පටන් ගන්නේ. වෙනයි නෙමෙයි. ඒක අනුදුහාමුදුරුවෝ දානවා. ඒක තියෙන්නේ මේ සාහිත්‍යයේ ඉඳලා පොයෙක් තියෙන්නේ. යමක මහා පාටිහාරීයේ ඥාන. ඒක බුද්ධ ඥානය. ප්‍රාතිහාර්යයක් නෙමෙයි. මේක මොකද්ද යමක කියන එකේ තේරුම මොකද්ද? සාහිත්‍යකාරයා තමයි දාලා තියෙන යමක මහා පාටිහාරීයේ එක රෝම කූපයකින් තල් කඳක් වගේ දියකුත් ගිනි තල් කඳක් වගේ දියකුත් අනිත් පැත්තේ යනවා. වෙන කොහොමද කියන්නේ? යමක කියන්නේ එකකට එකක් ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම් දෙකක් එකවර එක මොහොතේ එකටම කරන්න පුළුවන් ශක්තිය. ඒක තමයි යමක මහා පාටිහාරීයේ ඥාන. ඒක බුද්ධ ඥානය. ප්‍රාතිහාර්යයක් නෙවෙයි යමක මහා පාටිහාරීයේ ඥාන. ස්වාමීන් වහන්සේ සත්කාරණ ගැන කවුරුත් අතට සත්කාරණ නම දැන් අද කිව්වේ 30 කිව්වේ ප්‍රේත කිව්වේ ඔක්කොම කිව්වේ මේ කියන්නේ. මේ කුණු සලාහරින්න කෙලෙස් සලාහරින්න හිතේ උපදින පියවර 7ක් අනුගමනය කරන්න. පියවර 7න් මේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවනේ. අපි උපාදානය කරගන්න පුරුතක් යනකොට
ඒ පංචස්කන්ධය රූපේ හැටියට දකින්න. රූප සමුදය හැටියට දකින්න. රූප නිරෝධය හැටියට දකින්න ඕන. රූප නිරෝධගාමිනී පටිපදාව ඒ මාර්ග ප්‍රතිපදාව හැටියට දකින්න ඕන 4යි. ඊට පස්සේ ඒ රූපේ නිසා ලබන ආස්වාදය හැටියට දකින්න. ඒ රූපේ නිසා ලබන ආදීනව හැටියට දකින්න ඕන. ඒ රූපේ නිස්සරණය කරන්න කල යුතු දේ නිස්සරණ ප්‍රතිපදාව නිස්සරණය හැටියට දකින්න ඕන 7යි. මේ රූපයට අදාළව වේදනාවට අදාළව සංඥාවට අදාළව සංකාරයට අදාළව විඥාණයට අදාළව ඔය හතරක් පහයි මේක දකින්න. ඒක තමයි සත්‍ය අට්ඨාන කුසල සූත්‍රය. එතකොට ඔය සත්‍යඥාන කුසලයේ තේරුම් ගත්තට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. අර ආස්වාද නැති වෙනවා. අර නිස්සරණය ලැබෙනවා. අර චර බව නැති වෙනවා. මා දැන් ඉන්නේ මාර්ගයේ වෙන කොහෙන්ද? රූපාරම්මණය ආවමන ස්වාමීන් වහන්සේක දකින්නේ රූපාරම්මණක් වේදනාරම්මණක් සංඥාරම්මණක් සංකාරාරම්මණක් විඥානාරම්මණක් වෙනවා. ඒ ආව වෙලාවේ රූපේ හැටියට පිළිසිඳ දකින්න. අභිඥාතම් හැටියට දකින්න. පරිඥාතම් පරිඥය අභිඥාතම් අභිඥය. මේ හතරම තියෙනවා. පරිඥාතම් පරිඥය නැතුව ඊට පස්සේ පරිඥානාති කියන தත්ත්වය තමයි ඊට පස්සේ ඒ රූපයේ සමුදේ රූප නිසා සම්බන්ධතාවයක් උපදින බව දකින්න. තණ්හාවක් ඇති වෙලා උපාදාන කරගත්තාම රූපේ දකින්න. ඒ සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි කියන දැක්ම දකින්න. ඒකට ප්‍රතිපදාවක් බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන මාර්ග චර්යාවක් ප්‍රතිපදාවක් අනුසති 4 ඒක දකින්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දකින්න. මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරපු ප්‍රතිපදාව දකින්න. ඒක තමයි ප්‍රතිපදාව. ඒක අනුගමනය කරන්න. ඒ වගේම ඒ එක ක්‍රියාවලියක් 4. ඊළඟට ඒකෙම ඒ රූපේම ආස්වාදය ආදීනව ආනිසංස දකින්න. නිස්සරණය දකින්න. එච්චර. රූපේ ගහන දෙන්නේ හරියට කියන්නකෝ නෑ. ඇහැට විතරක් නෙමෙයි. ඇහැට දකින්න රූප එකක්. කනට ඇහෙන ශබ්ද රූප තව එකක්. නාසයට දැනෙන ගන්ධ රූප සුගන්ධ රූප තව එකක්. දිවට දැනෙන රස රූප තව එකක්. කයට දැනෙන පොට්ටබ්බ පහස රූප තව එකක්. මනසට දැනෙන ධම්ම රූප තවත් එකක්. ආයතනයක් වශයෙන් ක්‍රියා කරනකොට ආයතනයක් වශයෙන් ක්‍රියා කරන්නේ අර සමුදේ ආවා. ආස්වාදයට ගැටිනවා. ආස්වාදේ නිසා යමක් එකතු කරගන්න ක්‍රියා කරනවා. උපාදානය කරගන්න. නෑ. දැන් ඒක ව්‍යාපාද විතක්ක කියන එක දෙවෙනි වේශය. කාම විතක්ක කියන එක පළවෙනි වේශය. විහිංසා විතක්ක කියන එක තුන්වෙනි වේශය. රාගය පළවෙනි වේශය, ද්වේෂය දෙවෙනි වේශය, මානය මොහය තුන්වෙනි වේශ. වේශ තුනක්. දැන්
ඇහැට ප්‍රිය වූ රූපේ ප්‍රිය වේදනාවක් ලබන සුව සොම්නස් වේදනාවක් ලබනදී රාගය කාමය. ඇහැට අප්‍රිය අමීරි දොම්නස් වේදනාවක් ලබන රූපය දෙවෙනි. මනින අනම් මනමන ඉන්නවා නම් දෙකක් සංසන්දනය කර කර ඉන්නවා නම් ඒක තුන්වෙනි වෙනස. දැන් වැඩියම මිනිස්සු කරන්නේ ඔය තුනේ මොකද්ද? ඔය තුනම කරනවා තුන්වෙනි එකෙන් පටන් ගන්න. තුන්වෙනි එක තමයි මුල. මැනීම නිසා දැන් මැනීම නිසා අපි දෙක සංසන්දනය කරන්නේ. එතකොට සංසන්දනය කරනකොට එකක් නිසා ද්වේෂයක් වෙනවා අනික නිසා රාගයක් වෙනවා. මේ මැනීම තමයි මුල. මේ තුනම හැම පුද්ගලයෙකුගේම ඒ කියන්නේ දැන් අනුසය උපදිනකොට මේ තණ්හානුසය විතර නෙමෙයි රාගානුසය විතර නෙමෙයි පටිඝානුසය අවිද්‍යානුසයත් උපදිනවා. කැපෙනකොට තුනම එකටම කැපෙනවා. මෝහය නැති වුණ ගමන් අර මනින්නේ නැහැ. තුනම ඒකනේ කියන්නේ මෝහ. මෝහය නැති කරගන්නකම් තාම මනින්නේ. ඔව් මෝහය නිසා තමයි තුනම උපදින්නේ. මෝහය නිසා කරන ක්‍රියාව මොකද්ද? මැනීම. මනින්නේ මොකද්ද? අපි දැක්ක ඇහෙන් දැක්ක රූපය තව රූපයකට එක්ක මෙතෙක් අතීතයේ මේ මොහොතකට පෙර හෝ දැක්ක රූපයකට එක්ක මනින්න. සංසන්දනය සංදික නැන්න රෝධ ගන්න බෑ. රෝධ ගන්නේ මනින්නේ. රෝධ ගහලා අවසානයේ එකක් ප්‍රියයි කියලා අනික අප්‍රියයි කියලා අපි මනිනවා. මේක හොඳට කල්පනා කරන්න තමන් කරන කියන හිතන සියලුම දේවල් වල මේක කෙරෙනවා ඉබේන තමන්ට තේරුනේ නැතුවට. තමන් එදිනෙදා ජීවිතයේ මේ කරන කියන හිතන දේවල් වල ඕක ඉබේම සිද්ධ වෙනවා. ඒක තමන්ට තේරුම් ගන්න බැරි එක තමයි දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ සමුදය අඥානං කියන්නේ ඒක. मोहय रागे मोहय निजा में मोहय निजा द्वेषय रागे यति न रागे द्वेषय निजा मोहय अन्यामय මේක හේතුව ඵලය වෙන ඵලය හේතුව अन्यामन्यो දිගිටම ක්‍රියාව. ඒ අවස්ථාවේ හැටියට ඒ අවස්ථාවේ හැටියට කියන්නේ අපි හැම වෙලෙම යම් ආකාරයක ඔය මනිනකොට අයෝනිසෝ මනසිකාරී ක්‍රියා කරනකොට ඔය තුනම නැවත මේ වෙන මොනවාක්වත් නෙමෙයි මේ කතා කරන සියලුම දේවල් කාගේ හිතද ක්‍රියාත්මක වෙන්නේ? තම තමන්ගේ හිත ක්‍රියාත්මක වන වැරදි ආකාරය සහ ක්‍රියාත්මක කළ යුතු නිවැරදි ආකාරය වෙන මොකක්වත් එහෙම මෙතන මේ කතා කරන්නේ. තම තමන්ගේ හිත පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ක්‍රියාත්මක වන ආකාරය සහ ඒ පෘථග්ජන තත්වයෙන් අයින් වෙලා අරිය පරිශ්‍රණයක් කරනවා නම් ක්‍රියාත්මක කරන්න ඕන නිවැරදි ආකාරය. උතන තියෙන දුවතාව. ඔව් දැන් තමන් රත් වෙනවා, ගිනි ගන්නවා, 11 කින්නක් ඇතුළු කර ගන්නවා, මම්මුලා වෙනවා, අතරමං වෙනවා, අපහසුවටපත් වෙනවා, රැවටීමකට ලක් වෙනවා. මේ සියලුම දේවල් වෙන්නේ ඔය කියන වැරදි පැත්තට ගියොත්. හරි පැත්තට ගියොත් තමන් මිදෙනවා, නිදහස් වෙනවා, විමුක්තියටපත් වෙනවා, සුවයට සාහනයට ඒතං සන්තං ඒතං පණීතං වෙනවා. අනාථභාවය දැන් වෙන ගෙදරක තියෙන බරකට යන්න කියලා කිව්වහම ඉතින් අපි
ඒක මානසික ඒක යෝනිසෝ මානසිකාරය. දැන් උතන මැනීම හොඳ පැත්තට මැනීමෙත් දෙපැත්තක්. ඔය පුතඥාන පුද්ගලයෙක් මනින්නේ ඔය කියන එක නෙමෙයි. දැන් මම කිව්වනේ අර කාර් එක ගන්නවා මනින්න ඕනේ කියලා. එතකොට කාර් එක ගන්න මනින්නේ අර තියෙන කාර් එකයි දැන් තියෙන කාර් එකයි. දැන් අර ආර්ය පරිශ්‍රණයක් කරන පුද්ගලයා මනින්නේ කාර් දෙකක් අතර වෙනස. නෑ එතන මොකද්ද කරන්නේ? එතන මනින්න ඒක යෝනිසෝ මනසිකාරය. මේක අල්ලා ගැනීමේ සහ අතහැරීමේ වෙනස. ඒත් මනින්නෝ. ඒකනේ කිව්වේ යෝනිසෝ මනසිකාරය කියලා. දැන් එතකොට මේ මැනීම කියන එකක් ද්වතාවය. අපි මනින්න ඕන නියම නිවැරදි දේ තෝරගන්න. හරි දේ තෝරගන්න මනින්න තු ඒකනේ ද්වතාවය. ඒකම තමයි ඊයේ කිව්වේ මේ කාය වචී කාය සම්පහම් වචී සම්පහම් සංකාර නෙමෙයි සම්පහම් කාය සම්පහම් දුයිදේ නම් අදම් වචී සම්පහම් දුයිදේ දෙපැත්තම තියෙනවා. හොඳ යහපත් ආකාරයට භාවිතා කළ යුතු දේ මනින්න. භාවිතා නොකළ යුතු දේ මනින්න. හොඳ දේ නම් මෝහය නැතිලා මානෙ නැතිලා නරක දේ නම් මානෙ ඇති වෙනවා අස්මිමානය තියෙනවා මෝහය ඇති වෙනවා මෝහය. දැන් මානය මෝහය ඇති වෙන්නේ මොකකින්ද? මනස වැහෙනවනේ අඳුරු වෙනවා. මොකින්ද අඳුරු වෙන්නේ? ඔය ප්‍රිය අප්‍රිය අතර පැටලෙවුනොත් අඳුරු වෙනවා. අඳුර තුන් ආකාරයකටම හිතේ එනවා. රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ. දැන් පෘථග්ජන පුද්ගලයා කියන්නේ මනස අඳුරු කරගත්ත පුද්ගලයා. ආර්ය පරිශ්‍රණයක් කරන ආර්යයන් වහන්සේ කියන්නේ ඒ අඳුර දුරු කරන. වෙන මොකක් කරන්නේ? ලෝකාලෝ. ඒකනේ කියන්නේ චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි. ඒ අලෝක తত্ত্বය අඳුර උපදවා අර මතු කර පහදා ඉවත් කිරීම කරන්නේ. මේ හැම අවස්ථාවෙම අඳුර තීරුම් අරගෙන අඳුර පහදලා උපදවා පහදා. අපි කෙනෙකුට වෛර කරන්නේ ක්‍රෝධ කරන්නේ ආස්වාදයක් කරලා බලන්න. ඔව්. නැතු මොකටද වෛරයෙන් කටයුතු කරන්නේ නැත්නම් කොනිටන්නේ මොකටද? රබන්නේ මොකටද? පලි ගහන්නේ මොකටද? ශාප කරන්නේ මොකටද? වස්කල් කියන්නේ මොකටද? නඩු දාන්නේ මොකටද? පොලිසිය යන්නේ මොකටද? ඒකේ ආස්වාදය. ආස්වාද කිව්වම මේක තියෙන හරියට ආස්වාද. අපිට නොතේරෙන ආස්වාදයන් තියෙනවා. මේ ආස්වාදය කියන්නේ ප්‍රිය දේ අල්ලගෙන ඒක අයිති කරගෙන උපාදානය කර ගැනීම ආස්වාදයට වඩා තවත් ආස්වාද තියෙනවා. අපේ විරුද්ධකාරයෙකුට අපි දැන් යම් ආස්වාදයක් නොතිබුණා නම් අර ප්‍රභාකරන් මරුව වෙලාවේ මිනිස්සු කිරිබත් කෑවේ අප්පුඩි ගැව්වේ රතින්න ගියේ ගැව්වේ පෙළපාලිය ගියේ මොකටද? ආස්වාදයක් තිබුණාද නැද්ද? තමන්ගේ විරුද්ධකාරයෙක් නැති වුණාම ද්වේෂයෙන් ආස්වාදයක් නැත්නම් කොහොම කරන්නේ? මුදට කල්පනා කරලා බලන්න. ස්වාමීන් වහන්සේ දැන් තමට අසාධාරණයක් ඒකට විරුද්ධව ඒකත් මේ වැටෙන්නේ ඔය ඒකට කිසිසේත් බුදුහාමුදුරුවෝ කියලා නැහැ. අසාධාරණයක් වුණොත් එකට එක කරන්නේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ඉවසලා විමසලා ඒ පුද්ගලයාට මෛත්‍රී කරලා.
ඒ පුද්ගලයාගේ තියෙන මොට්ටකම මෝඩකම අඥානකම හින්දා අපි මොකටද තව කුණු කෙලස් අඳුර එකතු කරගන්නේ? ඒක වැඩ නෑ. හේතුවට බලන්න. යාගෙන මෙත්තා කරුණාව උසාවෙන් දකින්න එයා අපි ඒ පුද්ගලයාට අනුකම්පා කරලා ඒ පුද්ගලයාට මෛත්‍රී කරනවා. ඒ පුද්ගලයාට යහපතක් කරන්න. ඒ පුද්ගලයාට පාර පෙන්වන්න. එයාත් කවදෝ මේතර තේරෙනවා. ඒක ස්වාමීන් වහන්සේ සාධාරණයක් කියන්නේ යමක ඵලයක්. ඒකට අපි ඔව්. දැන් හැබැයි මිනිස්සු පෘථග්ජන මිනිස්සු දැන් අපි හිතමුකෝ අපි දැන් අද යම් කිසි ආම්දුර නමක් හරි කවුරු හරි රටේ පිළිගත්ත පුද්ගලයෙක් වැරදි පාරක යනවා. දැන් මේ වැරදි පාරේ යන අනුගාමිකයොත් ඉන්නවා. ඒ ආම්දුරව කරන වැරදි බව අපි පෙන්නලා දෙනවා. මේ පෙන්නලා දෙන එක අර අනුගාමිකයෝ හිතන්නේ ද්වේෂය කරනවා කියලා. ඒක ද්වේෂයක් නෙමෙයි. ඒක පෙන්න නොදුන්නා නම් තමයි වරද. එතකොට අර අනුගාමිකයෝ තවත් අතරමං වෙන එක නවත්තන්න නම් අපි මේ පුද්ගලයා කරන වැරද ඒ පුද්ගලයා ලියපු පොත්වල කරපු දේශනාවල කියන දේවල් වල කරන දේවල් වල ප්‍රායෝගිකව භාවනාවක් හැටියට හෝ වෙනත් ඔය භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන ගිහිල්ලා කරන විනාශය වෙන්නේ නැත්නම් ඒක වරදක්. ඒක මේ ද්වේෂයෙන් කරන එකක් නෙමෙයි. ඒක කාගේ නිස්සාරණ අධ්‍යාසයෙන් යහපත තකා බුදුහාමුදුරුවෝ ඔක්කලේ නැත්නම් බුද්ධ බවටපත් වෙනවා. එදා පරිබ්‍රාජකයෝ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කළේ නැත්නම් ඔය අන්තොටු පිරිවැඩියන් කරන කියන හිතන දේවල් හරි කියලා එහෙමම හිටියන. හැබැයි ඒවා ද්වේෂයෙන් කළා නෙමෙයි. නිස්සාරණ අධ්‍යාසයෙන්ම ඒ පුද්ගලයන් වටා රොක් වෙලා ඉන්න මිනිස්සුත් අතරමං වීම වළක්වන්න පැහැදිලිව පිරිසිදුව ඇත්ත දේශනා කරනවා. කියලා දෙනවා. පෙන්වලා දෙනවා. මතු කරලා දෙනවා. ඒ අමුතින අනුකම්පාවෙන් තමයි පුද්ගලයෙක් වෙන්නේ. ඔව්. අනුකම්පාව කියන්නේ ඒක මේ එක පුද්ගලයෙක් කෙරෙහි නෙමෙයි. ඒ සමස්ත මතු පරම්පරාවක් කෙරෙහි. දැන් මේක මේ ඇත්ත වැහිම මේ ලැබීමේ මතු පරම්පරාව සිය ගණනකට උනත් බලපාන. තවදුරට අර බුද්ධ ഘോഷාම්දුරෝ වැහුව එක තාම එහෙමම වහගෙන තවත්. ඒක නිසා මේ වැහිච්ච එක විවුර්ත කරන්න බෑ. ඇත්ත ඇති හැටියේ සම්මතය කඩන්නේ නැති. අර කාලාමා සූත්‍රයේ කියපු දේවල් එකින් එකම අරගෙන හරියටම විග්‍රහ කරලා ඒකෙන් මිදෙන්නේ නැති. හැබැයි Tamanට හරියටියටම පහදලා දෙන්න බැරි නම් ඒ පුද්ගලයා කෙරෙහි ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා සම්මතයේ ඉන්නේ කෙනෙක්. ඒක බුදුහාමුදුරන්ගේ කාලෙත් වුණා. ඒ නිසා හරියටියටම පහදා දෙන්න පුළුවන් නම් කලකට කමක් නැහැ. හැබැයි හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට සතුටා බලා කරුණු පැහැදිලි කරන්න පුළුවන් ආකාරයට කරන්න. නැතුව මේක ටිකක් දැනගත්ත තරමට කරන්න හොඳ නැහැ අන්න හොඳ. දැකගත්තොත් යම් තරමකට දැකගත්තොත් පුළුවන්. දැනුමෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේක කටපාඩම් කරගෙන මේක අනුමානයෙන් දැනගෙන මේක කරන්න බෑ. කොතෙන්දී හරි ඉර වෙනවා අහුවෙන. හැබැයි දැක්කන ඒ හේතුඵල ධර්මයමයි දකින්න. ඊට පස්සේ වැරදින්නේ නැහැ. දැන් මේක මෙහෙම වුණා. දැන් යම් කිසි කෙනෙක් මම මේ ධර්මයේ හොයලා දේශනා කරනකොට මගේ ගෝලියෝ ඇටියට හිටියෝ තුමන්රත්න ආමුදුව එහෙමත් යම් දැනුමක් ලැබුණා. හැබැයි එක පාට මේක පැහැදිලි කරන්න ගියා අතරමං වුණා. දැක්කේ නැතුව මේක කියන්නේ. ඒක
දේශනා ප්‍රාතිහාර්ය කරන්නේ බෑ. ඒකයි උනේ. එතකොට දැනුමෙන් කරන එක අනුමාන ඥානය. දැක්මක් නැතුව කොහෙවත් කොතෙන්ද හරි හිර වුණා. අනුමාන ඥානය අනිවාර්යෙන් වැරදිනවා. අනුමාන ඥානය අනිවාර්යෙන් ඒකනේ ආයෙ වන්දලකට ගිහිල්ලා උපසම් කළා. අතරමං වුණා කළා. එක්කෙනෙක් දෙන්නේ නේ. ශ්‍රාවකයෝ හරියට මේ බ්‍රහ්මාණු ඒ පැත්තෙන් ගියා. ඔක ස්වාමීන් වහන්සේ විජේතියෝ කියන්නේ පැත්තේ ඔව්. නායකහඳුරෝ ඒ බිබිලේ බෙල්ලාසුව දෙපළාතේ ප්‍රධාන සංඝරායක හඳුරෝ මේක හරියටම දැක්කා මේක. හරියට ආරණ්‍ය හඳුරෝ පාශීව ගත්තා. එහෙම සමහරු වෙනවා. සමහරු මේක එකපාරට දැනගත්ත ගමන්ම මේක යම් කිසි මේ උච්චමානයක් අභිමානයක්. ඔව් ඉතින් ඒ වගේ වෙන අපි පුළුවන් තරම් වැළකෙන්න බලන්න. හරියටියටම දැකලා මිසක් මේක තව කෙනෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ස්වාමීන් වහන්සේ මම නම් කීප දෙනෙක් කියලා එයාට මාත් එක්ක මෙහෙට එනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ පිළිගත්තා. සමහර අය පිළිගන්නේ නැහැ. සමහර අය පිළිගන්නේ. ඒක තමයි ඒ මිනිස්සුන්ගේ මනස, ඒ මිනිස්සුන්ගේ ආකල්පේ, ඒ මිනිස්සුන්ගේ දේවල් අපිට කොහොමත්ම වෙනස් කරන්න බෑ. කවුද වෙනස් කරගන්න ඕනේ? දැන් මෙතෙන්ට මේ සහභාගී වුණ අය වුණත් හරිද? මේ මම කියපු තරමට ඔය ආකල්පය වෙනස් කරගන්නේ නැති පුද්ගලයෝ ඉන්නවා මෙතන. මම ඒක කවුද කියලා කියන්න බෑ. කියන්නේ නැහැ. අවශ්‍යත් නැහැ. ඕනනම් කියන්න පුළුවන්. නමුත් ඒක වැඩක් නැහැ. එහෙම අය ඉන්නවා. එහෙම අයට අතරමං වෙන්න වෙයි තවත්. ඒ නිසා මේ දවස් 7ම භාවනා කරත් ඔය ධර්මය අහුවත් මේක ඔළුවට තේරුම් නොගත්ත මිනිස්සු තවත් මෙතනත් ඉන්නවා. ඒ අයටත් අපි වුණාට අනුකම්පා කරනවා මිසක් වේදයක් කරන වැඩක් නෑ. ඒකට හේතුව මොකක්? කට්ට, තද, ඝනකම වැඩි. මොට්ට වෙච්ච අර කට්ට දුන, තට්ටු දුන බරපතල වෙන්නේ. ඵලයක් විදියට යම් පෙර කරපින් තියෙන හේතු උඩ මේ ඵලයක් විදියට ඔබ වහන්සේලාට මේ ධර්මය අපි දැන් අහන්න ඇවිත් ඉන්නවා. ඒතර ඒ තුලක් ඉන්නවද ඔය වගේම පිළිගන්නේ? ඒත් ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝ ගාවට කොසල් රජු ආවේ නැහැ. වැඩියම බුදුහාමුදුරුවන්ගේ ජේතවනාරාමේ බණ අහපු පුද්ගලයා කොසල් ගත්තාද එක පොඩි දෙයක් නෑ. කෝසල සමුද්‍රය කියලා කොටස්. කෝසල සමුද්‍රය විතරක් නෙමෙයි හැම සූත්‍රයකම හැම නිකායකම මජ්ක්‍ධිම නිකාය දීඝනිකාය හැමතැනම කොසල් රජුන්ට දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒ වුණා කොසල් රජුන්ට එක ධර්ම පටිච්චසමුප්පාද ධර්මයන් තේරුම් ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා අපි මේ මිනිසුන්ට අනුකම්පා කරන්න ඕනේ. නැතුව එකපාරට පළවාහටලා හරියන්නේ නැහැ. ඔයාලට ගන්න බෑ. ඔයා යන්න කියලා එහෙම කියලා හරියන්නේ නැහැ. ගන්න පුළුවන් වෙලාව ඒයි තමයි. ඔව් ගන්න පුළුවන් වෙලාවක් එකපාරට කන සම්පත්තිය ලැබෙනවා. කන සම්පත්තිය කියන එක ලැබිලා ආය නැතුවත් යනවා නෑ. කන සම්පත්තිය ලැබුණොත් කය කරනවා කීන වෙනවා. කන කය කීන තුනම දැන් කන සම්පත්තිය ලැබෙන්න නම් අර බුද්ධෝත්පාද කාලයේ ඉපදිලා පරමපවිත්‍ර සීතල ධර්මයේ ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට කන සම්පත්තිය ලැබුණ ගමන් ධම්මානුධම්ම මට්ටමදාවේ ඇතිලා මග බලලා කන කියන එකේ තේරුම අක්කන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අක්කන සූත්‍රය මෙහෙදි නම් දේශනා කරේ නෑ මහරගමදී තව කොහේ දෙපළක දේශනා කරා. අක්කන සූත්‍රයේ දෙපළක දේශනා කරා. ඒක ආකාරයක් දේශනා කරන්න. ඒක දිනුනා. ඒතර දේශනා කරන්න පුළුවන් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ.
සීමා අවස්ථා දෙකම ගන්නවා. බලමු කොයිද. භාවනා කරන කෙනෙකුගේ සිත වෙන දැනකට යාමේ හැකියාවක් තියෙනවා. ඒක වෙන කුටිලකට ඇවිල්ලා එතන ශරීරයට ඇතුළේ නෑ එහෙම. භාවනා කරන නියම භාවනා දැන් භාවනා කරනවා කියන්නේ පොරට භාවනා කිරීම නෙමෙයි. තේරුණාද? දැන් භාවනා කරනවා කියන එකේ තේරුම මොකද්ද? අවංකයි, පිරිසිදුයි, සංවර. සම්මතයේ විපස්සනාවට කටයුතු කරනවා. අන්න ඒ පුද්ගලයා භාවනා කරනවා. මේ නිකන් භාවනා ප්‍රතිරූපකයක් නෙමෙයි, ශ්‍රමණ ප්‍රතිරූපකයක් නෙමෙයි. නිකන් මේ විලාසිතාවට කරන වැඩක් නෙමෙයි. එතකොට ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා කිරණ ශක්තිය. ඒ පුද්ගලයා තුළ මේ නියම ධර්ම මාර්ගයේ යනකොට ඇති වෙන්නේ මොකද්ද? කිරණ ශක්තිය. මේ කිරණ ශක්තිය සුදු කිරණ. මේ සුදු කිරණ ශක්තියට ඔය කියන භූත, ප්‍රේත, අමනුෂ්‍ය යම් බලවේග, මාරපාක්ෂික බලවේග වලට ඇතුල් වෙන්න බෑ. හැබැයි මේ මාරපාක්ෂික බලවේග ඒ පුද්ගලයාවත් වට කරන්න කොටු කරන්න දරන උත්සාහයක් නමුත් වැටෙන්නේ නැහැ. අහුවෙන්නේ. උගලට අහුවෙන්නේ නැහැ. ඇයි හේතුව? අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියන එක හැමතිස්සෙම සිහිපත් කරනවා. අවසර ගන්නස ඒක තමයි මේ කිරණ ශක්තිය ඕරා එකක් කියලා හඳුන්වන්නේ. ඕරා කිරණ ශක්තියදී ඉංග්‍රීසියෙන් වචනේ තමයි ඕරා. දැන් මේ ඉන්න හැම කෙනෙකුගේම ඕරා එකක් තියෙනවා. ඕරා එක වරින් වර වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ඕරා එකට අදාළව වර්ණයක් තියෙනවා. ඒ වර්ණය අනුව ඒ පුද්ගලයාගේ තියෙන රාග, ද්වේෂ, මෝහ ශක්තිය තේරුම් ගන්න පුළුවන්. ඒක උච්චාවචනය වෙනවා. වෙලාවකට හොඳ පිරිසිදු කිරණ ශක්තියක් යනවා. එක පාට බැලුවාම මානයක් හෝ රාගයක් හෝ ද්වේෂයක් ආව ගමන් ආයි අර අඳුරු කළු දුඹුරු කිරණ ශක්තියකුත් යනවා. ඒ පුද්ගලයා හැමනම් මේ මාර්ගයේ යන පුද්ගලයා නෙමෙයි. ගස්සෙන් දැන් අපිට නාගහට බෝගහට වගේ ඒ ශාක වලටත් ඔය ඕරා එකක් තියෙනවා නේ. උදම්ගා වස්තු වලට යම පුද්ගලයෙකුටම සත්‍යයකටම පුරා භූමියට වා ඕරා එකක් තියෙනවා. ගහකිනුත් යම් කිරණ ශක්තියක් තියෙනවා. දැන් ඔය බෝධීන් වහන්සේලා දැන් බෝගස් වල සමහර බෝගස් වලින් බොහොම බලවත් කිරණ ශක්තියක් නිකුත් වෙනවා. එහෙම තියෙනවා. මේ සත්‍ය සම්මාංශ බෝපසකට තමයි මිනිසුන්ගේ චිත්ත කියනෝනේ. ඈ? මිනිසුන්ගේ චිත්ත. ඔව්. මේවා ඔක්කොම මිනිසුන් විසින් කවදා හෝ නිෂ්පාදනය කරලා ඒ දැන් අර බුද්ධත්වයටපත් වෙන්නට ඒ බෝධීන් වහන්සේ උපකාර වුණානේ. එතකොට ඒ භෝගයේ යම් කිරණ ශක්තියක් දැන් මිනිසු වඳිනකොට පුදනකොට හෙටෙන්ට යනකොට බෝධි පූජා පාත්‍රනකොට මොකද වෙන්නේ අර භෝගයට? කිරණ ශක්තිය කාය කිරණ ශක්තියද? මිනිස්සු ඒ ආපන් සුදු කිරණ. දැන් ඒ වගේම මිනිස්සු ශාප කරන, වෛරය කරන, බලි ගන්න, අස්කල් කියන තැන් වල කොහොම කිරණ ශක්තියද තියෙන්නේ? අලු කිරණ. ඒකනේ කාලි ගෝවිල කිව්වේ. කාලි දේවාලයේ කාලි ගෝවිල කිව්වේ. ඒක පරිසරයෙන් ගන්න එක දකින්න පුළුවන්. ඔව් පරිසරයේ ඒ පරිසරෙත් ඒක වෙනවා. ඒක දැන් අනිත් පාරේ කළු කිරණ ශක්තියට අපි නොදන්න අපිට නොපෙනෙන භූත, වේද, අමනුෂ්‍ය බලවේග ඇහිලා වහවට ආහාරය. ඒගොල්ලන්ට නිවාසය. ඒගොල්ලන්ගේ නියෝනිකමි මැටියට නිවාස හැටියට ඒගොල්ලෝ තව අලුත් කිරණ ශක්තියක් එතෙන්ට හදනවා. ඒගොල්ලන්ට දකින්න ලැබෙනවා. ඈ? ඒගොල්ලන්ට දකින්න ලැබෙනවා දෙයක් කියලා. ඒගොල්ලෝ නිතරම ওই භූත ප්‍රේත කියන අයට තියෙනවා මේ ඒ වගේ ඉවක්. තේරුණාද? ඉවට යන්නේ. දැන් කුඹින්දක් තියෙන ඉවක්. මිනිහට ඉවක් නෑ. මිනිහට තියෙන්නේ මොකක්ද? මනස.
අනිත් සියලුම සත්වයන්ට ඉවත් තියෙනවා. දිව්‍ය ඥානය කියන්නේ ඉතිවා. බුද්ධයන්ට ප්‍රේතයන්ට මිනිහෙකුට වගේ 100,000 ගුණයක ඉවත්. ඒ ඉවට ඒගොල්ලන්ට ආහාර වන, ඒගොල්ලන්ට නිවාස වන, ඒගොල්ලන්ට සුදුසු තැන් හොයාගෙන යනවා. දැන් භූතයෝ ප්‍රේතයෝ පිංගන්නේ කොහොමද? ඒත් ඒ ශක්තිය. දැන් සමහරට භූතයෙක් එන්න පුළුවන් පොළොන්නරු අනුරාධපුර ගියා. එක්ක ඔය අම්බද්දට ආරේ මෙහි පැති වල. ඒ පැත්තේ හිටපු අයගේ ඒ පැත්තෙන් ආපු අය. එතකොට මේ ඒ භූතයෝ ප්‍රේතයෝ දැන් මෙතන පෙන්දෙනකොට කොහොමද එන්නේ? ඒගොල්ලන්ට හොඳට දැනෙනවා තමන්ගේ ඥාතීන් මෙන්න මේ බින්දෙන වෙලාව. පිංගන් සීමා කළා කියන ඔව් මිනිසුන්ගේ ඉවේ සීමාවක් පනවලා තියෙනවා. ඉවයි මනසයි දෙකම තිබුණා නම් ඉවරයි. ලෝකෙම ඉවරයි. එතන දවස් ගානකට වැඩි ලෝකෙ පාප. ඉතින් ඉවර කරලා. දැන් ඉව තිබුණා නම් එහෙම මේ රාගය, ද්වේෂය, මෝහය තියෙන මිනිස්සු මොන වගේ වැඩ කරයිද කියලා හිතන්න පුළුවන්. කෙනාට කිරිසම් තමයි නිසා. කිරිසම් වගේ විරෝධයි. ඔව්. එනකින් තිල්ලන් වලට වඩා පහළට යනවා. ප්‍රත්‍යයවාදී දේවල් පත්තු කරපුවාම මේ අවකාශයේ ඉන්න සතුරුන් ඔව් යම් අපිට නොපෙනෙන රූපී අරූපී සත්වෝ ප්‍රාණී ජීවීන් ඉන්නවා. ඒ ජීවීන්ට මේ යම් විනාශයක් හානියක් වෙනවා. විශේෂයෙන්ම වාදිකලා තුන්ට ඒක වුණොත් ඒක ටිකක් බලවත්. ඔව් දැන් අපි නම් පිළිත් කියනකොට අර සත්තු එනවා. රතිඤ්ඤපත්තු කරනකොට ඒ ආපු අය ඕක මේ කරන්න බුදුහාමුදුරුවෝ අනුදැනවදා එක නෑ. නමුත් දැන් කරන්නේ කවුද? ඔය කියන්නේ පිළිත් කියන අයමයි කියන්නේ මේ රතිඤ්ඤපත්තු කරපල්ලා ආටානාඩේ සූත්‍රය කියන්නේ. එන්නේ කියන්නේ ඒක උගක් කරදී ආරාධනා කරලා ගන්න එක. සොනස්තේ මේ වකින් විසිරියට ගන්න මේ අපේ හෙල්ල වෙදකම් මේ තියෙන සිංහල තෙල් පිටුලක් දෙන්නේ මේ විශ්ව ශක්තිය කැටි කරගන්නේ ඒ වගේ ක්‍රමයක. ඒ වගේ හෙල්ල වෙදකම ඔය බුද්ධ දේශනාවට බුද්ධ ධර්මයට බොහොම ගැළපෙන දෙයක්. සමාන්තරය. ස්වභාවික ශක්තියින් ස්වභාව ධර්මයේ ශක්තියම තමයි හැමතැනම හෙල්ල වෙදකමේ තියෙන්නේ. පොල් ගන්න ද්වේෂයෙන් තරහකාරයන්ගේ එක්ක පරිගන්නේ එක්ක Tamanට මොකක් හරි අල්ලගන්න එකතු කරගන්න අයිති කරගන්න ගොඩ ගහ ගන්න ලබා ගන්න දෙකම එක ප්‍රතිඵලය ලැබෙන්නේ එකක් රාගයෙන් එකක් ද්වේෂයෙන් මානෙ ඉබේම තියෙනවා එයාටත් යනවා ඊට වැඩියෙන් එනවා අහු තමයි දැන් ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අපි කරන්නේ. ඔව්. කාලි කතරගම පැත්තට වෙන්නේ. අනිත් දේවතාවේ දිහා බලනකොට සුදු කිරණක් ලබන්න මේ දේ තමයි කරන්නේ. අපි කියන්නේ සංඥාන්සලේ විඥානයේ වංචනික ධර්ම ඉන්නේ පෙර කර්ම ශක්තියින් නිසා හේතු බල ධර්මයට. හේතුවක් තියෙනවම විඥානේ යම් වංචනික ධර්මයක් කරන්නේ මොකද විඥානයට ආහාර වෙන්නේ. අතීත කර්ම තමයි ඒකට මුල් වෙන්නේ. යම් අතීත කර්ම නෙමෙයි තමයි ප්‍රතිකර්ම නොකරන නිසා. අවශ්‍ය නිසි ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග නොකරන නිසා විඥානය ආපහු කැම හොයාගෙන ආහාර හොයාගෙන ඉන්නවා. ඒකට තමයි ප්‍රතිකර්ම හතරක් පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඔය කර්මෙන් අපිට යම් කිසි කෙනෙකුට වරදක් පාපයක් වුණා නම් සමාව ගන්න ඕනේ, එයාට මෛත්‍රී කරන්න ඕනේ, පින් දෙන්න ඕනේ, බෞද්ධ ලෞකික වශයෙන් කරන්න පුළුවන් උදව් යුතුයකමක් උපකාරයක් කරන්න. ධර්ම මාර්ගයේ වෙන්නදී. අනිත්
ඒ වංචක ධර්ම කියන එකයි ප්‍රපංච ධර්ම කියන එකේ සම්බන්ධයක්. ප්‍රපංච ධර්ම කියන්නේ එකක්, වංචනික ධර්ම කියන්නේ එකක්. ප්‍රපංච ධර්ම කියන්නේ පපඩමක් වාගේ හිස් බවෙන් පුරෝලා තමන්ව අතරමං කරන ධර්ම ප්‍රපංච ධර්ම. දැන් එතන තමන්ගේ හිත අර ආස්වාදයෙන් පිරෙනවා. ප්‍රපංච ධර්ම. හැබැයි එතන හිස්. එතන හරයක් නැහැ. වංචනික ධර්ම කියන්නේ තමන්ව සම්පූර්ණයෙන්ම කොටු කරලා වට කරලා හිර කරන ධර්ම. නොමගිය වන ධර්ම. ප්‍රපංච ධර්ම තමයි දැන් හේතු ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවනේ. හේතු කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. ප්‍රත්‍ය කියන්නේ මාන, දිට්ඨි. හේතු ප්‍රත්‍ය කියන්නේ ලෝකයෙන් ඈතර වෙන්නට උපකාර වන කෙලෙස් සලහාර අස්කිදී. ලෝකෝත්තර කුසල. ඒක ඊතරාගී, ඊතදේශී, ඊතමෝහී තත්වයටම රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරන්නට උපකාර වන දේවල් කුසලස්ස උපසම්පදාන දේවල් ලෝකෝත්තර. ලෝකයෙන් ඈතර වෙන්න. ලෝකය සමාන විට ලෝකය තුල යමක් කරන්න දුර ලෞකිකයි. ලෞකික කුසලයක් තියෙනවා. මේ ආර්ය ශ්‍රාවකේ ලෝකෝත්තර කුසලය වෙන් කරලා දැනගන්න. ලෝකයෙන් ඈතර වෙන්නට අනුත්තර ධර්මයි උපකාරයි. मोह साविद्या हेतु वल තියෙන නාගදේශ මොහයි පත්‍ය වල තියෙන අවිද්‍යාව අතරයි මේක විද බලන්න බැරිකම විද්‍යා අවිද්‍යාව විද බලන්න බැරි තරමට කට්ට තදයි ඒක අවිද්‍යාව මුවාමීම අර කට්ට තුනකින් වැහි එතකොට වැහිච්ච කට්ට විදලා බලන්න වේදිතබ්බෝ විඤ්ඤෝ හීති තත්ත්වයටපත් නොවෙන්න හේතුව තමයි අවිද්‍යාව. විද්‍යාව කියන්නේ වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. මේ කට්ට මේ අඳුර මේ රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර විනිවිද බලන්න. ඒකයි වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. ඒක ඉතින් හිතේ තමයි ජලනන්දේ කිය මොනවාක්වත් කවන්න ඔය හින්දි සින්දුවක් කිව්වත් හරි හිතේ යන්නේ. බුදුහාමුදුරනේ ජලනන්දන පිටක් කිව්වෙත් නැහැ කියන්නේ කිව්වෙත් නැහැ බුදුහාමුදුරගේ එකක් නන් නෙමෙයි. ඕක මේ පස්සේ කාලෙක මේ තන්ත්‍රයානී කියලා එකක් ආවා. ඔය තන්ත්‍රයානීට අදාළ දේවල් තමයි ජලනන්දන පිරිත, සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, තවම මේ පිරිත් පොතේ තියෙන පිරිත් වැඩි හරියක් තියෙන්නේ. ඔය තන්ත්‍රයානීන් ආපු පස්සේ කාලෙක පොළොන්නරු යුගයේ හෝ ඊට පස්සේ හදාගත්ත දේවල් තියෙනවා. බුද්ධ මන්ත්‍රත් එක්ක තන්ත්‍රයානී ඒක තමයි. ඔය ලාමාවුරුන්ගේ අදක් තියෙන තන්ත්‍රයානී කොටස. ඒ කාලේ ඔය ජේතවනාරාමයේ අබේගිරිය හදන කාලේ වලගම්බාරජුරුවන්ගෙන් පස්සේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ එන කාලේ ඉන්දියාවේ තිබුණ වෛතුල්‍යවාදී වේද ශිව ආගම පතංජලි ධර්ම තන්ත්‍රයාන නීල පට්ටපැණි ආගම මේ වගේ දිගට හරහාට ලංකාවට ගලාගෙන ඉන්න පටන් ගත්තා මේ බුද්ධ ධර්මයේ අරපත් කරලා ඉන්දියාවේ තිබුණ බොහෝ දේවල් ඒවා හැබැයි ඔය පුතා කියන්නේ මිනිස්සුන්ගේ මොන්ටිසෝරි කාර්යයන්ගේ මොන්ටිසෝරි කියන්නේ පන්තියේ ඉන්න අයට ඒවා බොහොම ගැළපෙනවා. ඒවා බොහොම හොඳයි.
ඒවා ආමිෂ සුවයක් දෙනවා. ඒ වෙලාවට తాවකාලික සුවයක් ලබන්නේ ඒවා හොඳයි. ඒකයි తాවකාලික සුවයට යටපත් වුණ ආස්වාදයට නිවන සොලියාක්‍රමණත් ඔය එක්ක ආව පස්සේ. නමුත් සොලියාක්‍රමණට ඉස්සෙල්ලා ඔය කියන තන්ත්‍රයන් නීලබට බැඳවි වෛතුල්‍යවාදය ඔය මහා සාංඝික නිකායෙන් ආපු බොහෝ දේවල් ආවි ඊටුක. මේ සොලි ආක්‍රමණ චෝල ආක්‍රමණත් අනුරාධපුරයට ආව පොළොන්නරුවට ආව. නමුත් ඒ ආක්‍රමණ වලින් කලේ මිනිස්සු මරුවා දේපොළ ගත්තා විතරයි. නමුත් මේ ආක්‍රමණ වලින් ඔය තන්ත්‍රයානේ වෛතුල්‍යවාදය ශිවාගම වේදාගම ඔය කියන මහා සාංඝික නිකායේ වෑන් ආවකම් ඒවැම් දැන් ඒවයිදා ආව නිසා අද වෙනකනුත් තව પરම්පරා කීයකට මේ විනාශය තියෙනවා. ඔහේ වැඳ වැඳ බුද බුද යජයද පත පත ඉන්න මිනිස්සුම බුදු. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ කරණීය ධර්ම 14ක් සහ අකරණීය ධර්ම 11. ඒක දෙපැත්ත තියෙනවා. ඒක නිවනට නිවැරදි පාර මාර්ගය තියෙනවා. හරියට ඔය දැන් පරිවර්තකයේ ඔය කරණීය මෙත්ත සූත්‍රයේ පිළිත් පොතේ ලියලා සිංහලෙන් තියෙනවනේ මේ පැත්ත. ඒක නන්නේ කිසිම ධර්මයක් කිසිම ප්‍රතිපදාවක් කිසිම ඇත්තක්. ඒක කවුරු හරි එක බග පඬිත කෙනෙක් තේරුම් ගත්ත ආකාරයට මේක ලිව්ව පරිවර්තනය කළා ලියලා මිනිස්සුන්ට කියනවා මේක මේ මෛත්‍රී කරන සූත්‍රය. මේකේ තියෙන්නේ කරණීය ධර්ම 14 අකරණීය ධර්ම නොකල යුතු බැහැරගල යුතු දේවල් 11. දීගංගා මහාන්තාවා මජ්ක්‍ධිමා රසකාම තුල ඒ ඔක්කොම අත්හරිනවා. ඒක ගායනා කිරීමේ තියෙන යාපත. කිසිම යාපතක් නැහැ ඉන්ද්‍ර සින්දුවක් කියන්නේ ඊට වැඩිය. එකම ඉතින් යහපතක් තියෙනවා තිබුණා මේ මතු પરම්පරාවටත් මෙහෙම සූත්‍රයක් තියෙනවා කියලා කටපාඩම් කරගෙන ආවා. කියන්නේ එච්චර තමයි කියන එකම යා. ඒකට කියනවා ග්‍රන්ථ ධූරය පිරි. එක මිනිහෙක් හරි ඔය කරණීය මෙත්ත සූත්‍රය දහස් ගණන් ලක්ෂ ගණන් ජීවන් කොල්ලා කියන එක මිනිහෙක් හරි මගපලයක් නෙමෙයි එක පොඩි ලෞකික හෝ යහපතකටපත් උනේ නැහැ. ඉතින් වැඩක් තියෙනවා. එහමනේ අපි නිවැරදි විදියට නම් කරන්න මේ කළ යුතු දේ කරණීය ධර්ම හරියට කළා අකරණීය ධර්ම හරියට අයිවත් කරන්න. ඒක තමයි මේ සතර සතිපට්ඨාන සූත්‍රය කියලා කියන ආනාපාන. දුවතා. ඒකයි දුමනා. අවිනහේ කරණීය මත්තක හැදෙන්නේ. ඔව් මත්තක ප්‍රාප්ත වේ කරගත යුතු දේ නිවන මත්තක ප්‍රාප්ත කරගත ගන්නට කරණ කළ යුතු දා නොකළ යුතු දේ විග්‍රහ කරපු සූත්‍රයේ කරණීය මත්ත කුසලේ කුසලේන කියන කැල අත්තරිනවා. කඩ කෙලෙස් සලා අත්තරිනවා. සම්ඥාස දැන් අර දැන් දිවින වගේ කියන ප්‍රශ්න වලට දැන් මේ ඒ ප්‍රශ්නේදී අපි පිම්පෙත් දෙන භූත ප්‍රේත කොටස් වල පිම්පෙත් දෙනකොට ඒගොල්ලෝ දෙන විලාස වෙනවා. ඒක තමයි කළ යුතු දේ. ඔව් අපි දැන් පින් දෙනකොට තුන්සිත පහදාගෙන පිරිසිදු චේතනාවක් ඇතුව යහපත් අදහසක් අරමුණක් ඇතුව ඒ අයව මුදවා නිදහස් කිරීම කියන චේතනාව ඇතුව පින් දෙනවා නම් ඒගොල්ලෝ පුන්නමේ උදකම් වට්ටම් ඒව මේව ඊටෝ දින්න වේදනා මොකක්ද කියලා ඒ ඥාති වේදයන් පිළිබිල ඒගොල්ලෝ නිදහස් වෙනවා. ස්වාමීන් වහන්සේ ඒ ජනිකවමක් වෙනවද? ඈ? ජනිකවම වෙනවද ඒක? ශනිකවමක් වෙනවා. අපි හරියටම හොඳට පින් දුන්නොත් ඒ යම් යම් භූතයන්ට එවලම සාහනයක් ලැබිලා එවලම මිදී නිදහස් වෙනවා. ඕපාදිකයි. එවලම ඉන්න රටේ දුක්ඛිත රටේ පොඩ්ඩක් හරි වෙන් වෙලා නිදහස් වෙලා. භූත ප්‍රේත දෙකටම පුළුවන්ද? පුළුවන්. භූත ප්‍රේත පරදත්තු උපජීවීන් කියන කොටසට කාටත් පුළුවන්. භූත ප්‍රේත දෙවි දේවතා රූපී බ්‍රහ්ම ඔයගොල්ලන් පහටම ඒක සම්ඥාස ඒ අවස්ථාවේ බැරි වුණා වුණා දිගින් දිගට පිම්පෙත් දෙනකොට ඒගොල්ලෝ මිදී නිදහස්.
ඔව්. මිනිස්සු ඕලාරික ගයක්. අර මිනිසුන් ඕලාරික ගයක් නැහැ නේ අත්තන්. ඕපාති. මිනිස්සු ඕපාතික නැහැ. ඒක බොහොම සියුම් කයක්. මිනිස්යන්ට මේක ඔය తాවකාලික අත්දැකීමක් නෙමෙයි මිනිස්යන්ගෙන් බලාපොරොත්තු. සදාටම අනුපාද නිරෝධයෙන්ම මේ කෙලෙස් අතහැර. ඕලාරික ගයක් නැත්නම් නිවන් දකින්න බෑ. ලේසි නෑ. ඒකනේ අර දෙවියන්ට මනුෂ්‍යාවේසුම් වෙන්න ඕනේ. අපි පින්දිනේ කරන දාස්කත් ඒගොල්ලන්ගේ ස්වභාවය මේ යන්ත්‍රේ ආපෝසර කර හිටෙන්ට වෙන්නත් පුළුවන් නේ. වෙන්න පුළුවන්. අපි 100න් හිටියොත් මැරෙන්නේ නැහැ මොන කොහොමද මොනවද හිතන්නේ? 100න් හිටියත් නම් මොකක්ද වෙන්නේ? කියන්න බෑ මැරෙනවා. 100න් ඉන්නාට මේ සතියෙන් හිටියොත් නම් හරියට. 100යි සතියයි දෙක. සතිය කියන්නේ හේතුඵල ධර්මයට අදාළව කල්පනා කරලා සතෝ අසසති සතෝ පස්ස සති කියන தත්ත්වයෙන් ඉන්නේ. 100න් ඉන්නවා කියන්නේ 100 කොහොමද නැති වෙලා මරන්නේ? හිතන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ග කරලා අනිශ්චිතෝ ච විහෙරති නත්‍ය කිංචි ලෝකේ එහෙම නැත්නම් මරණානුස්සතිය වඩන්න. ඔය මරණානුස්සතිය තමයි. ස්වාමීන් වහන්සේ ඒකට පුරුද්දක් ඇති කරගෙන තියෙනවා. ඔය ඒකට මේ ජීවත් වෙලා ඉන්නකොට දැන් මැරෙන වෙලාවෙ එහෙම ඕක කියන්න බෑ. ඕක ජීවත් කරන්න බෑ. ඕක මතක් වෙන්නේ. කොයි වෙලාවද කරන්නේ? මේ දැන් මේ මොහොත. මේ වර්තමාන අද හෙටට කල් දාන්න බෑ. හෙටට කල් දැම්මොත් අද මේ ප්‍රමාද වැඩි වෙනවා. විදේන මොදාගෙන ඉන්නේ. ඒ වෙලාවේදී ශනිකෝ වෙන්නේ නැහැ නේ අදහස. ඔව්. ඒ වුණාට දැන් මේක අහලා දැනගත්තට පස්සේ මේක තමයි සම්පජානකාරී. මේක ඔය සම්පජානකාරී හොති කියන එකේ අදහස මේක. අපි මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය වඩන්නේ. ඒකත් සම්පජානකාරී. ලෝකෝත්තර සිනක්. ඔව්. ලෝකයෙන් ඈතර වෙන්නට උපකරණ කුසලස්. කුසලස් උපකරණ. විනා කුසලස් උපසම්පදාගෙන හිතේ තියෙන කෙලෙස් ගති එවලෙම අත්හරින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න පුළුවන් නම් මොහොතක් හිතේ තියෙන කෙලෙස් ගති අර නිත්‍ය සුඛාර්ථ තමයි කෙලෙස් ගති. ඒවත් එකක් මේක මේ පංචස්කන්ධයේ ගුණ දෙකක් නෑ එකයි තියෙන්නේ. ඒක ධාතු ගැටයක් නේ පස් පැත්තක් තියෙන්නේ. හය පැත්තක් තියෙන්නේ. දැන් චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කිව්වත් ඔක එක. ඒක පවත්වාගෙනයමයි නැවත. පැවැත්ම පවත්වාගෙන යනවා කියන්නේ ලෝභ දේශ මොහයි එක දිගට අලුතෙන් උපද්දවා යනවා. පැවැත්ම නවත්තනවා කියන්නේ ලෝභ දේශ මොහ අත්තරිමින් ගිහිල්ලා විතරාගී විතදේශී විත මොහි බවට පත්. අත්තරිමින් යන පාරට කියනවා පටිසෝතගාමී කියලා. එකතු කරමින් යන ගමනට කියනවා අනුසෝතගාමී. එක සූත්‍රයයි තිබුණේ. මොකද්ද? හේතු පටිච්ච සමුප්පාද ධර්ම. ඔය එක සූත්‍රයේ තමයි මේ ඔක්කොම ඔය වචන වලට නගලා විවිධ ආකාරයට විග්‍රහ කරලා විස්තර කරලා ඒක නිකුවේ. දැන් තියෙන්නේ ආජික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානගම. ආජික්කනා දේශනා තමයි මේ සූත්‍රය.
ඒක තමයි විභජනය කළා විවරණය කළා පණ පීඩෝල ඔක්කොම කළා විද්‍යාවල වචන වලට නගලා දේශනා සූත්‍රය එකයි කියන්නේ විශාලා මහා දේශනා කළේ ඔය කොහෙද තියෙන්නේ විශාලා මහා නුවර කොහෙද තියෙන්නේ රන්සිංහ මහත්තයාගේ ගාව තුම්බිය කොහෙද තියෙන්නේ රන්සිංහ මහත්තයා ගාව තුම්බිය මොකද්ද රාගබිය ද්වේෂබිය මෝහබිය විශාලා මහා නුවර කියන්නේ මොකද්ද ඔය තියෙන හදවත ඔක්කොම ලෙඩ හැදෙන්නේ අර කැලේ තියෙන කැබිලිත්තට කැලේද ගස්කොළවලට පොළොවට නගරේට කණුවලට ඊඩම් වලට ගොඩනැගිල්ලට නෑ කාටද තුම්බිය එන්නේ දැන් රතන සූත්‍රයේ තියෙන තුම්බිය එන්නේ කොහාටද රාගබිය ද්වේෂබිය මෝහබිය එන්නේ මිනිස්සුන්ට එතකොට මේක සාහිත්‍යකාරය දැක්ක හැටි තමයි ඔය තියෙන්නේ සාහිත්‍යකාරය දැක්කේ ඔය විදියට. උපමාව තමයි උපමාව අද තියෙනවා පරමාර්ථය වැහිලා යටපත්. කැලේ ගිහිල්ලා කියලා ස්වාමීන් වහන්සේලා කියන්නේ බණ භාවනා කරනකොට ඇවිල්ලා ඒකත් මේ නිදාන කතාව කියන ඒ කරණීය මෙත්ත සූත්‍රයට ලියුව නිදාන කතාව අටුවාගා. ඒක ඇත්තක් නෙමෙයි. ඇත්තක් වෙන්නේ නැහැ. මේ තියෙන තුම්බිය කොහෙන්ද එන්නේ? Taman තුලින්. රාගය, ද්වේෂය, මොහය, බය කොහෙන්ද එන්නේ? Taman. එහෙම ගන්නත් එහෙම වෙනවනම් මේකේ කමඨහනේ දුර්වලතාවයක් හරියට කමඨහනේ දුර්වලතාවයක් තිබුණා බුදුහාමුදුරුවෝ කමඨහන නියඩනි කළා ආපහු ගැව්වා එතෙන්ට. අවිද්‍යාව විවිධ ආකාරයෙන් එනී සිටිනවා. ඔව් විවිධ ආකාරයෙන් අවිද්‍යාව කෙනෙක් තුල මතුවේ. ඉච්ඡ 10ක් හැටියට මතුවේ. ඉච්ඡ 10ක්. ආවිච්ඡ, ලාවිච්ඡ, අත්තිච්ඡ, මරිච්ඡ, මහේච්ඡ, අවිච්ඡ, විච්ඡිකීච්ඡ, උද්දීච්ඡ, කුක්කුච්ඡ ඉච්ඡමයි ඔක්කොම. ආම ඉච්ඡාන්දේ අන්තිමට 10න් එනවා. විවිධ වූ අවස්ථා විවිධ ආකාර. සත්‍යක්‍රියාව කියන්නේ ක්‍රියාසිත. සත්‍යක්‍රියාව යන්නේ ක්‍රියාසිත. ඔව් සත්‍යක්‍රියාව ක්‍රියාසිත. පිරිසිදු සිත. සුදු කිරණ ශක්තියක් නිකුත් කරන සිත සත්‍යක්‍රියාව. කමඨාන පඩන්නේ ආමුණක් අනුවන අනුපස්සන කරනවනේ. ඒ අතරතුරේ අරමුණක් ඉන්නේ නේම අන දවසක පුරා සත්‍යක්‍රියාවට මේක වඩා සුදුසු. සත්‍යක්‍රියාව කොයි වෙලාවෙ හෝ ලැබෙන වෙලාවට කරන එක යහපත්. ඒකට අරමුණු වෙනස් වෙන්නේ නැහැ. ඔව් අරමුණු වෙන්නේ. ඒක හොඳයි. සත්‍යක්‍රියාව කරන එක කොයි වෙලාවෙ කරත් යහපත්. විශ්වයට හැබැයි සුදු කිරණ ශක්තියක් යහපත් කිරණ ශක්තියක් වෙනසක් නැතුව විශේෂයක් නැතුව අඩුවක් පාඩුවක් නැතුව අරයට මෙයාට කියලා වෙනස් වීමක් අඩුපාඩුවක් නැතුව සියලුම අයට සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ පේතා සබ්බේ පානා සබ්බේ සත්තා භවන්තු සුඛිතක්ඛා ඒතේන සච්ච වජ්ජේන සුවස්ති කාටවත් අඩුවක් පාඩුවක් කරන්නේ මෛත්‍රී භාවනාවට වඩා හුඟක් බලවත් ඔය කියන සත්‍යක්‍රියා මෛත්‍රී භාවනාවෙන් වෙන්නේ මේ ද්වේෂය තුනී වෙන සමතේ සත්‍යක්‍රියාවෙන් වෙන්නේ රාගය ද්වේෂය මෝහය තුනම හිතෙන් తాවකාලිකව හරි ඉවත් වෙච්ච පිළිසිදු දෙකින් මිසක් සත්‍යක්‍රියාවක් කරන්න බෑ. දැන් සත්‍යක්‍රියාවක් යම් කෙනෙක් කරනවා නම් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර විනාඩියක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ පහක්වත් තාවත ගන්න. මිනිහෙකුට ඕනම මිනිහෙකුට මේක කරන්න පුළුවන්.
විනාඩියකට දෙකකට නවත්ත ගන්න පුළුවන් නේ. බැරි එක තමයි අර භෝගාගාවට පන්සල ගාවට අර කියන තැනකට යන්නේ කියන්නේ. අර කියන තැනකට බෝධිගාවට යන්න කියන්නේ මොකද? ඔය යම් කිසි තැනකට යන්න කියන්නේ මොකද? මේක අර ගෙදරින් නම් කරන්න බැරි. ඒ පරිසරය සකස් කර ගන්න. එහෙම තරහක් මෙහෙම හිතට ආවේ නැති අවස්ථාවක උනන් දැන් දෙපාන්දර නැතිලා පාන්දර හතරට වගේ. ඔය වෙලාවට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඒක පුරුදු වුණාම මෛත්‍රී සිතක් ඇති කරගත්තාම සත්‍යක්‍රියාවට රාගය ද්වේෂය ඇති කර නැති කරලා පුළුවන් කරා. දවසේ බොහෝ වෙලාවක් ඕන වෙලාවක කරන්නේ. ඔව් දවසේ ඕන වෙලාවක ඕනම මොහොතක කරන්න පුළුවන් මේක පුරුදු වුණා. තේරුම් ගත්තා. උණක් පුරුද්දක් ලැබෙන්නේ. සන්නසෙක නිකන් ඉන්නකොට ඉබේම ඒක කරනවා. ඒ මේ කරනවා නම් හොඳයි. ඉබේ කරනවා නම් තමන් නිවෙනවා, නිවනටපත් වෙනවා, විමුක්තියටපත් වෙනවා ක්‍රමානුකූලව මග යනවා. ඒක තමයි කියන්නේ. එතකොට අර සම්පජානකාරී හොති වෙනවා. ඔව් උසල මූල කුණුමුන් ගලවලා යනවා. අස්වෙන්නේ. මේ සම්මස් දැන් තාක්ෂණයකට දැන් ගෙදර පන්සලක් කරගන්නත් පුළුවන් නේ අර. ඔව්. ගෙදර කියන්නේ කාමරේ වුණත් කුඩුවක් උඩ වුණත් පන්සල කරගන්න. පන්සල කරගන්න පුළුවන්. ඉතින් අර පන්සලක් හැදුවේ මේක මිනිසුන්ට ගෙදර කරගන්න බැරි නිසා. හැබැයි දැන් ඒක උනේ මොකද? ඒක ව්‍යාපාරයක් වුණා. සල්ලි කවවන්න දැන. දැන් අද පන්සලේ ඒ සැබෑ ස්වභාවය වෙන්නේ. අන්න ඒක. ඒ පන්සලේ අද වෙනකොට ස්වභාවය නේ දවල් දානවා, තම්මෙට්ටම් ගන්නවා, ආරේ දානවා, අර පිරිත් දානවා, ලව් ස්පීකර් දානවා, අරව දානවා, මේවා දානවා. මිනිසුන්ගේ මනස විකාර. මේ ධර්මයේ හරියුණත් ස්වාමීන් වහන්සේ මේ බාර ගන්න කැමති නැත්තේ ලාභ ප්‍රයෝජන. ඒක නිසා. ඒකනේ ආස්වාදී. මොකද ආස්වාදී අර ලැබෙන සිව් පසේට ආස්වාදී යනවා. භවන්තු කියන්නේ බිහි වෙච්ච සියලුම අය සුඛී සුවපත් වෙන්න. තල දිස්සේකම තියෙන්නේ තමන් ළඟ. තමන් කරන දේ යනවා. ඔව්.